අයිබෝවන් මිහිකත ජයමග රූපවාහිනී නාලිකාව ඔබට සමීප කරන තවත් සුවිශේෂී වැඩසටහනක්. මේ අවකාශය තුළ අපි සූදානම් වෙනවා මිහිකතට ආදරය කරන මිනිසුන් වෙනුවෙන් මේ හෝරාව වෙන් කරගන්නට. බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් මේ වැඩසටහනට අපි ඔබව පිළිගන්නවා. වැඩසටහනේ නාමාර්ථයෙන්ම අද දවසේ පූර්විකාව ඌණ පූරණය කළහොත් මිහිකත. මිහිකත යන්න වචනය බොහෝ දිනෙක විවිධ විදිහට වර්ණගනවා. ඒ වර්ණගීම් අතරේ මිහිකතේ උත්පත්ති කතාව ගැන විවිධාකාර නිර්වචන විවිධාකාර පුද්ගලයන්ට තියෙනවා. බොහෝ දිනෙක මිහිකත මෙලෙස ආරමුණා. මිහිකත කියන්නේ මේකයි. විවිධාකාර අදහස්, විවිධාකාර යෝජනා, විවිධාකාර මතිමතාන්තර බොහෝමයක් තිබෙනවා. ඔය අතරේ අපිට දැනෙන සරල හැඟීම නම් මිහිකත කියන්නේ පුදුමාකාර ජනක, අපූර්ව විස්මයජනක ගුප්ත නිර්මාණයක්. මිහිකත අපට බොහෝ දේ දෙනවා. අපේ අතීතයේ ජීවත් වුණු සියලුම සත්වයින්ට, මිනිසුන්ට, සතාසීපාවට, ගහකොළට, ඇලදොලට මේ හැම දෙයකම මිහිකත බොහෝ දේ දී තිබෙනවා. වත්මනේ එය එසේමයි. අනාගත වාසීන්ටත් එය එසේමයි. මිහිකත එලෙස නිර්ලෝභීව අපිට බොහෝ දේ දෙනවා. එහෙමනම් ඇයි මිහිකත ගැන කතා කරන්න අපි හෝරාවක් වෙන් කරගන්නේ? මේ සියලු දේ මිහිකතෙන් නිර්ලෝභීව අපිට ලැබුණත් මිහිකතට අපි ලබා දෙන දේවල් කොයි බඳුද? මේ සියලු දේ වෙනස් කළේ කවුද? සබහාදාමයේම නිර්මාණයක් වුණු, සබහාදාමයේම උසස් මනසක්, දියුණු මනසක් එක්ක බිහි කළා වූ මිනිසා මිහිකතට කරන කියන දේවල්, මිහිකතත් එක්ක කරන්නා වූ සම්බන්ධය ඊතරම්ම හොඳයි අද වන විට ලෝකෙ විශ්වාස කරන්නේ නැහැ. ඒකින්ද මිහිකත රැකගන්න, පරිසරය සුරකින්න, සබහාදාම සුරකින්න බොහෝ දේ අපිට කතා බහ කරන්න සිද්ධ වෙනවා. ඒ නිසාවෙන් ජයමග රූපවාහිනී නාලිකාවේ අපි හැමදාමත් මේ රටට වැඩදායී වැඩසටහන් ඔබට තිලෙන කරන නාලිකාවක් විදිහට මිහිකත මේ වැඩසටහන ඔබට මේ විදිහට දායාද කරන්න ලෑස්ති වෙන්නේ. අද දවසේ අපේ පළමු වැඩසටහනේ දිශානතිය අපි තීරණය කරනවා බොහොම වැදගත් මාතෘකාවක් ඔස්සේ ඔබට සමීප කරන්න. අද දවසේ අපේ දිශානතිය ගැන කතා කරද්දී මුලින්ම මම අද දවසේ වැඩසටහන පටන් ගත්තේ ඔබට ආයුබෝවන් කියලා. ආයුෂ බොහෝ වැඩි වෙන්න කියලා. ආයුෂ බොහෝ වැඩි වෙන්න නම් අපි සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න ඕනේ. අපි සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න නම් අපිට හොඳ සෞඛ්‍ය පුරුදු තියෙන්න ඕනේ, හොඳ ජීවන රටාවක් තියෙන්න ඕනේ. සහ හොඳ ආහාර රටාවක් තියෙන්න ඕනේ. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් තියෙන්න ඕනේ. හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් තියෙන්න නම් අපිට හොඳ වසවිසෙන් තොර ගොවිතැනක් තියෙන්න ඕනේ. ඒ හින්දා අද දවසේ අපේ මිහිකත වැඩසටහනේ දිශානතිය බවට අපි පත් කරගන්නවා වස විසෙන් තොර ගොවිතැන කියන මාතෘකාව, තේමාව. මේ ඔස්සේ වැඩසටහන ඔබට සමීප කරද්දී අපි විශේෂයෙන්ම අද දවසේ මේ සාර සංවාදයට, මේ සාකච්ඡා මණ්ඩපයට ඊටාම ගෞරවයෙන් පාදාභිවන්දනෙන්ත වැඩම කරවා ගත්තා. පරිසරය වෙනුවෙන් නිස්සරණාධ්‍යාසයෙන් යුතුව අප කැප වී කටයුතු කරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ පරිසරය රැකගන්නට, මිහිකත රැකගන්නට, සබහාදාම රැකගන්නට අනූපමේය කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ නිසාවෙන්ම උන්වහන්සේවයි ඊටාම ගෞරවයෙන් අපි අද දවසේ වැඩසටහනට වැඩම කරවා ගත්තේ. අපේ ගෞරවනීය ආරාධනය යුතුව ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සුරකම ශ්‍රී ලංකා පදනමේ ගරු සභාපති අවසරයි පායංගල ආනන්ද සාගර අපේ හාමුදුරන් වහන්සේ, අපේ හාමුදුරනේ අවසරයි. වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. අපේ හාමුදුරනේ අපේ ගොවිකම, අපේ කුෂිකර්මාන්තය, අපේ උරුමය මේ හැමදේම අපේ කමත් එක්ක බැඳිච්ච දේවල් අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ අපි කුෂිකාර්මික රටක් කියලා අතීතයේ ඉඳන් පුරසාරම් දොඩනවා. හැබැයි වර්තමානයේ වෙද්දී කුෂිකර්මාන්තය ගිහිලා තියෙන්නේ කොතනටද කියන එක අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ. මට හිතෙනවා අපේ හාමුදුරනේ අපි අතීතයෙම මේ කතා බහ ආරම්භ කළොත් හොඳයි කියලා. ඇත්තටම අපි කුෂිකාර්මික රටක්ද? අපි අතීතේ ඉඳන් කුෂිකර්මයත් එක්ක බද්ධ වෙච්ච ජීවන රටාවක් තියෙන පිරිසක්ද ඔබ වහන්සේට ප්‍රවේශයක් ඇති? හොඳයි. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඔබ ආපු ප්‍රශ්නෙට මට දෙන්න තියෙන ඉතාමත්ම සරල උත්තරයක්. මං කිව්ව ඒ ධර්ම පාඨය ඇතුලේ සීල සත්‍යය සූපත් වේවා කියනා වූ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තමයි මුළු ලෝකෙම මේ කාරණාවත් එක්ක ගොනු වෙලා තියෙන්නේ. පරිසරවාදී පිළිබඳව මුළු ලෝකේ මහා විපර්යාස අදහස් ගණනාවක් තියෙනවා. මහා විද්‍යාඥයෝ ගැන, ගෝත්‍රික නායකයෝ ගැන, ඒ වගේම විශේෂඥයෝ ගැන ලොකු අදහස් සහ ඔවුන්ගේ කියමන් සහ ඔවුන්ගේ ප්‍රකාශයන් තියෙනවා.
ඒ සියලු ප්‍රකාශයන් වලට උඩින් තියෙන්නේ ඔය මං කිව්ව සබ්බේ සත්තා භවංසුක්තත්තා කියනවා. ඒ ප්‍රකාශය ඇතුලේ තමයි තියෙන්නේ ඔය කාරණාව අපිට විග්‍රහ කරගන්න පුළුවන් වෙන මහත්තයා. අපේ හෙළ ගොවිතැන පිළිබඳව කතා කළොත් අපිට ඒ ඈත අතීතයේ මේ ගොවිතැන වර්ග කීපයකට සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි ටිකක් ඉස්සරහටම ගියහම පස්සේ අපි අග්ගඤ්ඤ සූත්‍රය කියන්නේ අර රසදිව මේ පොළවේ රස වෑහෙන පොළවක් අපිට තිබ්බා. ඒ රස වෑහෙන පොළවට අපි ආදරය කරා කැමති වුණා. අපි මේක මේ කොටු වශයෙන් වෙන් කරගත්තා. අපි කැමැති අනුව මේව වෙන් කරගත්තා. එතකොට ආරවුල් ඇති වුණා. ඒ ආරවුල් මේ සමතේකපත් කරන්න යම්කිසි නායකයෙක්පත් කරගත්තා. ඒ නායකත්වයට අපි කිව්වා කෙත්තානං ආධිපතිති කත්තියෝ කියලා. ඒ කියන්නේ කෙත්වතු වලට අධිපති පුද්ගලයා තමයි ශාස්ත්‍රීය වාර්ෂිකයා. එයා තමයි රජුරෝ කියලා අපි කිව්වේ. එහෙමනම් මේ රාජ්‍යත්වයේ නිර්මාණය තියෙන්නේ කුඹුරේ. එහෙම නැත්නම් මේ ගොවිතැනේ තමයි රාජ්‍යත්වයේ නිර්මාණය තියෙන්නේ. එතකොට මේ රාජ්‍යත්වයේ නිර්මාණය ඊළඟට පාරිසරික ගොවිතැන එක අපි බුදුදහමත් එක්ක ධාර්මික ගොවිතැන. ඒ ධාර්මික ගොවිතැන අද කොතෙන්ට දැවිලා තියෙන එක පිළිබඳව අපි ඉදිරියට සාකච්ඡා කළ යුතුයි. ඒක වැදගත්ම කාරණාව තමයි අපේ හෙළ ගොවිතැන තිබුණේ ඊ타මත්ම ශාස්ත්‍රීය පාරිසරික ගොවිතැනක් හැටියට. අපි මේ ගොවිතැන සිද්ධ කරේ ජෛව විවිධාත්මක ගොවිතැනක් හැටියට. අපි මේ ගොවිතැන ඇතුලේ තිබුණේ මිනිස්සුන්ගේ බෙදා හදා ගැනීම, මිනිස් සබ්බේ සත්තා අර ආහාරට්ටිතිකා කිව්ව අදහසෙන් සියලු සත්වයෝම ආහාරය මත පදනම් වෙලා ජීවත් වෙනවා කියලා එදිනෙදා මිනිස්සුන්ගේ ආහාර රටාවන් අනුව තමයි මේක ගොඩ නැගුණේ. එතකොට මේ මිනිස්සුන්ගේ ආහාර අවශ්‍යතාවය අනුව මේක මිනිස්සු කුඹුර ටිකක් කරා, හේන් ගොවිතැනක් කළා. Tamanට අවශ්‍ය මේ මාස 3-4කට අවශ්‍ය කරන ධන දාන ටික එකතු කරගත්ත, භවභෝග සම්පත් ටික එකතු කරගත්ත, විශේෂයෙන්ම ධාන්‍ය වර්ග ටික එකතු කරගත්තා. ඒ ජීවන කාලය අරගෙන ගියා. එතකොට මේක සමාජ ක්‍රමයේ වෙනස් වෙනවා. ඒ සමාජ ක්‍රමයත් එක්ක ඒ වෙනස් වෙන සමාජ ක්‍රමයත් එක්ක මේක ආර්ථික භෝගයක් හැට වර්ධනය වෙනවා වේගවත්ව. ඒ ආර්ථික භෝගයක් හැට වර්ධනය වෙනකොට වෙන ප්‍රථම අපි භෝග හෝමාරු තත්ත්වයක් තිබ්බා. අපි මම වී කරනකොට මගේ වී ටික ගිහිල්ලා ඔබතුමාට දීලා ඔබතුමාගේ මුං එනල්ලා මම ආහාර ගන්නවා. එහෙම නැත්නම් මං කව් පිටික තියෙනවා. එහෙම හෝමාරු ක්‍රමයක් තිබ්බා. මේ හෝමාරු ක්‍රමය වේගෙන් බිඳ වැටිලා ඒකෙන් පස්සේ අපි එනවා අර කියන ආර්ථික භෝග නිෂ්පාදන තත්ත්වයට එනවා. ඒ ආර්ථික භෝග නිෂ්පාදනය ඇතුළේ අපි කාබනික ගොවිතැන පිළිබඳව හොඳ අදහසක කටයුතු සිද්ධ කළා. අපේ ගොවිතැන පදනම් වෙච්ච කාරණා කීපයක් තිබ්බා. එකක් තමයි අපේ ගොවිතැනේ තිබිච්ච වඩා වැදගත්ම පදනම තමයි කරුණාව සහ මෛත්‍රිය. මේ කරුණාව මෛත්‍රිය පදනම් කරගෙන තමයි ගොවිතැන කළේ. එකක් තමයි දැන් අද අපේ රටේ දිහා බලනකොට කුමිනාශක, වල්නාශක, සතුරු සත්ව කරදර, ඊළඟට දේශගුණික කරදර විපර්යාසයන් සහ මනුස්ස විනාශයන්, මේ විශාල අර්බුද රැසකට ඇවිල්ලා තියෙන්නේ කරුණාව මෛත්‍රිය කියන මූලික පදනම. ඒක වර බේසික් එක නැති වෙච්ච එක. කරුණාව මෛත්‍රියත් එක්ක තමයි අපේ මේ තිබිච්ච මූලික ගොවිතැන ඇතුලේ තිබුණේ. මොකද්ද මේ අපි අපේ ගොවිතැනට කිව්වේ අර පාරිසරික ගොවිතැනට කිව්වේ ධාර්මික ගොවිතැන කියලා. ඒ ධාර්මික ගොවිතැන කියලා කිව්වේ මේක ධර්මයේ මත පදනම් වෙච්ච ගොවිතැන. මේක සියලු සත්වෝ සුවපත් වේවා කියනවා පදනම් මත වෙච්ච ගොවිතැන. ඒ ගොවිතැනේ හරි ලස්සනයි ගොවිතැන. ඒ ගොවිතැන වෙන්නේ මෙහෙමයි. මම ඒ ගොවිතැන වෙන විදිය කියලා දෙන්න. ඒ ගොවිතැනේ නිදහස් භූමියක් ගොඩ නැගෙනවා කුරුල්ලන්ට කන්න. තව සත්තුන්ට අවශ්‍ය කරන විදිහට තව භූමියක් වෙන් වෙනවා. තව දුරටත් මේ ගොවිතැන ඇතුලේ අනිත් සත්තුන්ගේ ජෛව විවිධත්වය ආරක්ෂා වුණා. උදාහරණයක් වශයෙන් ගත්තාම ජෛව විවිධත්වය ආරක්ෂා වෙනවා කියලා කියන්නේ අපි හිතන්නකෝ කුඹුරු ගොවිතැන කරනවා කියලා. කුඹුරු ගොවිතැනම කියලා කියන්නේ අර ධාර්මික පදනම ඇති වෙනකොටම ජෛව විවිධාත්මක ක්‍රමවේදයක්. ඇත්ත පාරිසරික ක්‍රමවේදයක්. ඒ චක්‍රය ඇතුලේ තිබ්බේ ජෛව විවිධාත්මක පාලන ක්‍රමයක්. දැන් අපි කුෂිනා රසායනික වලින් පාලනයට යන්නේ. නෑ අරක ජෛව විවිධාත්මක පාලන ක්‍රමයක්. දැන් කුඹුරට වී ටික ඉස්සහම එහෙම නැත්නම් දැන් කුඹුර සකස් කරන තැන ඉඳලා හිතන්නකෝ. අපි දැන් වල්නාශික කියලා කොටසක් ගහනවා මහත්තයෝ. වල්නාශික කියලා කොටසක් ගහන්නෙම වල් මර්ධනය සඳහානේ. ඒ වල්නාශක ගැහුව ගමන්ම
ජීව කොට්ටාස කීපයක්ම මිහිපිටින් තුරන් වෙලා යනවා. අපේ කුඹුරු වල දැන් ඒ ජීව කොට්ටාසෙ නැහැ. උදාහරණයක් වල්නාශක ගැව්වාම අඩි 10ක් 15ක් යනකම්ම එකම පස සජීවීකරණය කරන්නේ. ඒ කරන ගඩවිල්ල ඇතුළු ඒ සියලුම භූමියේ ඉන්න සත්තු ටික මිය යනවා. එතකොට පස අජීවී කොටසක් බවට පත් වෙනවා. නිකන් කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ. නිකන් සිමෙන්ති කට්ටයක් දැම්මා වගේ. අජීවී කොට්ටාසයක්. ඒක ඇතුලේ ජීවමය ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි ගහන වල්නාශක. වල්නාශක ගැව්වම අපි බලන් ඉන්න වල්නාශක ගහලා දින 15ක්. හරි 14ක් හරි වල් ටික මැරෙනකම් බලන් ඉන්න. කුඹුරට ගිහිල්ලා බලනකොට එක පිටින්ම කුඹුරේ වල් ටික මැරලා තියෙනකොට දැන් වැඩේ හරි කියලා තමයි කුඹුරට බහින්නේ. එතකොට වැඩේ හරි කියලා කුඹුරට බහිනකොටම වැඩේ හරියන්නේ වැඩේට අදාළ කරන භූමිය සම්පූර්ණ නිසුරු වෙලා ඉවරයි. ඔබට මම නිකන් සරලව කියන්නම් ඔය අපි වැසිකිලි අරන් මේ පිරිසිදු කාර්යයක් කළ පිරිසිදු කාර්යයක් හොදිය කළ දාන්න පොඩ්ඩක් පොළවට දැම්ම ගමන් අර පොළොව යට ඉන්න ගැඩිවිල්ලෝ පණුව ටික ඔක්කොම උඩට එනවා. ඒ විසට. එතකොට එයාලගේ කාර්යභාරය මට කරන්න බෑ. මැෂින් එකකට කරන්න බෑ. ඒ යාලගේ කාර්යභාරය අතිමහත් කාර්යභාරයක් කරන්නේ. පොළොව නිතරම ජීව පද්ධතියක් කරනවා. ඒ ජීව පද්ධතිය ඇතුලේ තමයි මේ ගහකොළ මේ රසය මේ තියෙන ගෙඩි පළදාව හැදෙන්නේ. ඒතර ඒ ක්‍රියාවලිය කුඹුරේ නැති කරලා තියෙනවා. දැන් ඉස්සර ගොවිය මොකද කරේ? ඉස්සර කුඹුර කපාගෙන ආහම් පස්සේ කුඹුර නිකන් ඇත ඇරියා. කුඹුර ඇත ඇරියාම ඊළඟ වැස්සට සත්තු ටික හුරු වෙනවා. දැන් කොහොමද ඊළඟ වැස්ස එන කාලේ එනවා. කුමීන් ටික කල්පනා කරන කුඹුරේ ගොයන් ටික කපාගෙන ආහම් පස්සේ ඇති වෙන කුමීන් ඉන්නවා. ඔබ ගිහිල්ලා දන්නවා විපනල්ලත් එක්ක ඊට පස්සේ කපාගෙන ආහම් පස්සේ කුඹුරේ ඔය ඇතෑරියාම කුමීන් අපිට ඒ කාලේ මට මතක අපි ඉස්කෝලේ යන කාලේක බෝල් ගහනවා මොකද එල්ල ගහනවා. එතකොට ඒක වැඩිපුරම එල්ල ගහනකොට අර නිකන් හිටගෙන ඉන්නකොට කුමීන් කන්නේ. කකුල එහෙම් පිටින් කුමී ගහලා. ඒ කුමීන් මොකද කරන්නේ? සම්පූර්ණ මුළු කුඹුරේම ඇවිදලා අර වල්ලට අරන් ගිහිල්ලා නියරේ කුමීන් ගුලක් හදාගෙන වල්ලට ටික තියා ගන්නවා. අර ගුලේ ඒ ගුලක් හරියට කපලා බැලුවොත් එහෙම එක ගුලක තියෙන වල්ලට ලක්ෂ 20ක් විතර. ඔබ හිතන පුදුම හිතෙනවා. ඒතකොට අර ජෛව ක්‍රියාවලිය ඇතුලේ තමයි කුඹුරේ අර පැලවෙන්න තියෙන වල්ලට ටික ගිහිල්ලා අරුන් කන්න තියාගන්න. එතකොට අර ඒ ක්‍රියාවලියට ඉඩ දුන්න නම් වල්නාශක අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව තමයි අපි වතුර බඳින කුඹුරේ. වතුර ටික බැඳලා වතුර පුරවල තියෙනවා. වතුර පුරවලා දින 4ක් 5ක් තිබ්බහම අර ඒ මගහැරිච්ච වල් ටිකත් තැම්බිලා යනවා. එතකොට ජීව ක්‍රියාවලියට ඉඩක් තියෙනවා. අද ඒ ක්‍රියාවලි දෙකම අතහැරලා දාලා තව තියෙන ලොකු ජෛව ක්‍රියාවලියක් තියෙන කුඹුර ඇතුලේ. දැන් ඒ ක්‍රියාවලිය අතහැරලා දාලා අපි මොකක් හරි කරන වෙළඳ නාමයක් ගෙනත් දාපු එක ගහ පටාස් ගාලා ගහනවා. පටාස් ගාලා ගහන්නේ නේද? ඔව් එහෙම නෙපන්. ඒක ගැව්වහම පස්සේ එහෙම් පිටින්ම කුඹුර මලගියක් බවට පත් වෙනවා. අද කුඹුරු වල ගිහිල්ලා බැලුවාම මෙහෙම ගත්තාම මඩ 140ක් තියෙනවා. වැලි 160ක් තියෙනවා. වැඩිපුර තියෙන වැලි. කුඹුර සම්පූර්ණම අජීවී භූමියක් බවට පත් වෙලා තියෙනවා. ජීව ගුණයක් නැහැ. දැන් ඔන්න වල්නාශකර උත්තරයක් අපි කියනවා. මොකද්ද? කුඹුර ජෛව විවිධත්වයට ඉඩ දෙනවා. දෙවෙනි එක වතුර බැඳලා වල් ටික මර්ධනය කරගන්න පුළුවන්. ඇත්තටම මේ ක්‍රමය තමයි පැරණි ගොවියෝ කරේ. එහෙනම් අපි හමුද දැන් අපි අහලා තියෙනවා ඉතිහාසය තුළ මේ නවදලු හේන. දැන් මේ විශේෂයෙන් කෘමීන් වෙනුවෙන් දලු 9ක් මේ ගොවිතැනට උදව් උපකාර කරන කෘමීන් 9 දෙනෙක් ඉන්නවා. ඒ 9 දෙනාට දලු 9ක් වෙන් කරනවා. ඒකයි නවදලු හේන කියන්නේ මේ අපේ උරුමය අපේ හැමෝම. ඒතක මේ අපේ හැමෝම මේ දැන් අද වෙද්දි මේ රසායනික ද්‍රව්‍යات එක්ක අපේ පොළොව අපිට නැති වෙලා. හැබැයි අතීතයේ ගොවිතැනේදී අපේ හැමෝම අපි අහලා තියෙනවා මේ සූර්ය ශක්තිය, සඳු රශ්මිය මේ දේවල් එක්ක මේ ගොවිතැන බොහොම ශාස්ත්‍රීයව පැවතුණා. අපේ රට ස්වයං රට මේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ අර පැරණි ක්‍රම ටික අමතක කරලා දාපු හින්දා නේද අපේ හැමෝම. අපේ ක්‍රම ගණනාවක් තිබ්බා. එකක් තමයි ජෛව විවිධත්ම ක්‍රමවේදය. ඊළඟ තමයි අපි කෙම් ක්‍රම තිබ්බා. ඔබ කිව්වා වගේ අපි ඉරයි හඳත් එක්ක තමයි ගොවිතැන් කළේ. ඒ ඉරයි හඳේ ක්‍රියාවලිය කියලා කියන්නේ ඇත්තටම මේ අපි කොච්චර අද මේ නූතන ලෝකයක් ඇතුලේ ක්‍රියා කරන්න හැදුවත් මේ ඉරේ බලපෑම අපට තියෙනවා. මේ හඳේ බලපෑම උදාහරණයක් වශයෙන් ගන්න අර සුනකෙන් බල්ලෝ රැළේ යන්නේ ඒ හඳේ බලපෑමත් එක්ක. එතකොට ඒ කාලේ තමයි ඒ සත්තුන්ගේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට ගස්වල ගෙඩි හටගන්නේ, ගස්වල මල් හටගන්නේ, ඒ හටගත්ත මල්වල ඒ ජීවගුණය පවතින්නේ ඒ ක්‍රියාවලිය ඇතුලේ. ඒ කාලේ නොවන කාලෙට මේ මල් හටගත්තට පවතින්නේ.
ඒතර ඒ ක්‍රියාවලිය ඇතුලේ තමයි ඉරහඳ ක්‍රියාවලිය ඇතුලේ තමයි අපි ගොවිතැන් කළේ. එතකොට ඉරෙන් තමයි අපි මැසේජ් එක ඒ පණිවිඩය ගන්නෙ. දැන් තමයි අපි කුඹුරු කරන්න ඕන කාලේ. දැන් අපි මේ ක්‍රියාවලියෙන් පිට කරගමම්ම ඒ එළිය ක්‍රියාවලිය දැන් ඒ තියෙන මේ රස්නෙට උෂ්ණයට ඒ තියෙන තත්ත්වයන් වලට ගැළපෙන විදිහට තමයි සත්තු සංචරණයන් සිද්ධ වෙන්නේ. ඒ සංචරණයන් ඇතුලේ තමයි කුඹුර වෙනස් වෙන්නේ. දැන් අපි ඒ තියෙන මේ ඉරේ තියෙන ස්වභාවය තේරුම් අරගෙන කුඹුර කරාම කුඹුරේ බණ්ඩි ගොයමටි අර කිරට සත්තු වහන්නේ නැහැ. ඒ වෙනකොට ඒ සත්තුන්ට අදාළ කරන පාරිසරික පද්ධති මේ මොකක්ද ජීවගෝලයක් එතන නැහැ. ඒක රස්නයට ඒ තියෙන උෂ්ණයට ඒ තියෙන සීතලට ගැලපෙන විදිහට තමයි හැදෙන්නේ. ඉතින් මං කිව්වාගේ කෘමිනාශක ගැහුවේ නැත්තේ ඒ කෘමිනාශක ගහන්නේ toy නිසානේ. දැන් ඒ අර ඉරේ තියෙන ක්‍රමවේදය හඳේ තියෙන ක්‍රමවේදයෙන් පිට කෘමිනාශක ගැහුවා. කෘමිනාශක වලින් මොකක්ද උනේ? සම්පූර්ණම අර බත් කූරගේ ඉඳලා අර හිටපු කුරුල්ලගේ ඉඳලා අර වෙල්වල ඉස්සර කූඩයක් ගහලා මාළු ටිකක් ඉස්සුවාම මාළු වර්ග 15ක් ඉස්සක් ඉන්නවා. අද මාළු වර්ග දෙකයි ඉන්නේ. ඒ සියලු මාළු ටික ඊට පස්සේ ඉස්සර හිටිය කකුලුව ඔගේ පොඩි සත්තු අද එක්කෝම නැති වෙලා ගිහිල්ලා අමු පාපතර ක්‍රියාවලියකට අපි කුඹුර ගියා. අර මෛත්‍රිය මත පදනම් වෙච්ච කරුණාව මත පදනම් වෙච්ච අනිත් ජීවීන්ට ජීවත් විය හැකි ජෛවිදාත්මකව ගොඩ නැගිච්ච අර ඉරහඳ තාරකත් එක්ක ගොඩ නැගිච්ච අර අනිත් කෘමීන් වර්ගන ඔය හැම කෘමීන් වර්ගයකින්ම ගොයමේ ක්‍රියාවලියට ඉස්සරහට යන බලපානවා. උපකාරයක් සිද්ධ වෙනවා. උදාහරණයකට සත්තුන් දැන් ඔබ දැකලා තියෙන කුඹුරු වල අර පොල් පිටි හිටවල තියෙනවා. ඇවිල්ලා කුරුල්ලෝ වහනවා. ඒ කුරුල්ලොන්ගේ ඒ කුරුල්ල වැහැලා ඌ ඇහැ ගහන් ඉන්නවා අර කෘමීට. ඒතකොට වෙලට හානි කරන කෘමිය මොකද මේ කෘමීව අර කුරුල්ල කරනවා. මේක ක්‍රියාවලියක්. මේක ජෛව විවිධාත්මක ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය එක තැනකින් බිඳ වැටුණාන් පස්සේ 1960 ගණන් වල මම 64 65 වගේ කාලේ තමයි ওই බහුජාතික සමාගම් ඇවිල්ලා කිව්වා උඹලට මේ විදිහට කුඹුරු කරන්න එපා අපි උඹලට නිකන් දෙන්නම් තෙල් කියලා. දැන් නිකන් තෙල් දුන්නාම ගොවිතැන අර පාරම්පරික කරන් ආ ගොවිතැන ඒ අස්වැන්න දෙගුණයක් වෙනවා කියලා කිව්වා. ඒ දෙගුණයට ගියා. ඉස්සර මම අක්කර 15000ක් වලවේ මේ සම්පූර්ණම වසවිස නැති ගොවිතැන කරා. අක්කර 15000ක් කරා අවුරුදු කීපයක් මම ඔකේ මේ කුඹුරු ගොවියොත් එක්කම කළා. ඒක ඒ පැත්තේ ඉන්න පරණි ගොවියෝ කියන එකක් තමයි හාමුදුරුවනේ අපි ඒ කාලේ ගෙනලා මේ මැෂින් අර ලොකු මේ ටැංකිය වලට හයි කරලා අපිට බටේ දාලා දුන්න ඉහ ගන්න කියලා. දැන් එහෙමයි දුන්නේ. දැන් අද දෙන්නේ නැහැ එහෙම. දැන් එහෙම දීලා ගොවිතැනට ඒකට අදාළ විදිහට හුරු කරලා අපේ තිබිච්ච පාරම්පරික ඒ බීජ එහෙම් පිටින් නැති කළා දැම්මා. දැන් ඊට පස්සේ අපිට බීජෙත් දෙනවා. ඒ බීජයට අදාළ බේට් ටිකක් දෙනවා. එතකොට ගොවිය කියලා කියන්නේ කුඹුර ඇතුලේ ස්වාධීන ගොවියෙක් නෙවෙයි අර සමාගම් වල යැපෙන සේවකයෙක් බවට පත් කරගත්තා. අනිවාර්යයෙන් මේ ක්‍රියාවලිය ඇතුලේ. දැන් අපි අතීත මේ කාව්‍යයන් අතර හල් තියෙනවා ඉර දෙවියන්ගේ නෑයෝ සඳ දෙවියන්ගේ නෑයෝ ආදී අපේ මුතුමිත්තෝ ඉරෙන් හඳින් වැඩගත් මේ ගොවිතැනත් එක්ක බැඳිච්ච කාව්‍යයන් අපේ හඳුනන්නේ. විශේෂයෙන් ඉර හඳ මේ කෘමීන් මේ පරිසරයත් එක්ක සබහාදාමත් එක්ක එකතු වෙලා ගොවිතැන් කළා කියන කාරණේ මේ පද්‍ය රචනා ගේය පද රචනා මේවා ඇතුලේ අපිට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේම අද වෙද්දි මේක තනිකරම මේ වාණිජකරණයකට ලක් වෙලා අපේ හාමුදුරනේ. අතීතයේ අපේ පාරිභෝජනය වෙනුවෙන් අපි කරපු ගොවිතැන අද එක්තරා ආකාරයක වාණිජ කර්මාන්තයක් බවට පත් වෙලා නූතන තාක්ෂණය කියලා භාවිතා කරන දේවල් හින්දා අපේ අනාගත පරම්පරාවට තියෙන අපේ පස අපිට නැති වෙලා අපේ හාමුදුරනේ. අනාගත පරම්පරාවට වස විසම කන්න වේවිද කියලා සැකයක් මතුවෙලා. දැන් කොටින්ම අපි දැන වස කන්නේ අපේ හාමුදුරනේ. හැමදෙනාම කතා කරනවා අපි කන්නේ වස කියලා. අපේ හාමුදුරනේ මේ මොකද්ද අපි මේකට කරන්න ඕනේ? මේක වෙනස් කරගන්න අපි මොනවද අපේ හාමුදුරනේ මූලිකත්ව අරගෙන කරන්න ඕනේ වැඩ කටයුතු? මාර ඔබතුමා කිව්ව කාරණාවකට එකඟ වෙන්නේ නැහැ. වාණිජ්‍යකරණයක් අපට ඕන. දැන් අපි හිතන්නකෝ ඉස්සර මිනිස්සු ලක්ෂ 10ක් විතර ඉන්නකොට ඔය පොඩි කුඹුරක් අරගෙන මිනිස්සුන්ට කාලා බිලින්න පුළුවන්. අද කෝටි 2කමාරක් විතර රටක් ඇතුළේ ඉන්නකොට වාණිජ ආර්ථිකයකට යන්නට වෙනවා. දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක දැන් අපි හුරු වෙලා තියෙන මේ ක්‍රමයට. මේ වාණිජ ආර්ථිකයට අපි මුණ දෙනකොට කුඹුර වාණිජ ඒ ක්‍රියාවලියට අපි හුරු කරගන්න ඕන. හැබැයි වාණිජ ක්‍රියාවලියට හුරු කරගන්නට ඕන වසවිස ගහලා නෙවෙයි. ඒ වාණිජ ක්‍රියාවලියට අදාළ කරන විදියට ගොවිතැන සකස් කළා. සරල උදාහරණයක් මම කියන්නම්. මුලින්ම කාලේ තිබුණේ කාබනික ගොවිතැන. මේක හරියට තේන්දුක. මේ ඔලුවට ගන්න. මුලින්ම කාලේ තිබුණේ කාබනික ගොවිතැන. ඒ කාබනික ගොවිතැන පුළුවන් සාමාන්‍ය ගමක දෙකක අර බාණ්ඩුවම මාරු කරගන්න පුංචි අක්කර 10ක 15ක කරා. දැන් ඒක බිඳ වැටෙනවනේ රසායනික ගොවිතැන ආගමන් 1960 ගණන් වල. ඒ රසායනික ගොවිතැන දැන් ලෝකෙ බිඳ වැටලි ඉවරයි ඇත්තටම.
අද කියුබාවේ ඉඳලා අද ජපානයේ ඉඳලා අද ඇමරිකාවත් චේන්ජ් වෙලා මුළු ලෝකෙම බිඳ වැටලානේ. දැන් බිඳ වැටලා ඇවිල්ලා තියෙන මොකද්ද? දැන් ඇවිල්ලා තියෙන ජෛව පොහොරට. ජෛව මේ කුෂි කර්මාන්තයට. ජෛව කුෂි කර්මය. එතකොට රසායනිකත්වයේ බිඳ වැටලා ජෛව තැනට ඇවිල්ලා තිනවා. මේ ජෛව තැන කියලා කියන්නේ අස්වැන්න වැඩි, ශ්‍රමය අඩු. ඊට පස්සේ අර මේ පළදා වැඩි කියන ශ්‍රමය අඩුයි. ඊළඟට යෙදුම් අඩු. යෙදුම් දැන් අද කුඹුරකට යෙදුම් වර්ග 5ක් විතර ගහනවා. මාසේ සති 4න් ගහනවා, සති 6න් ගහනවා, ආයෙත් මාසෙන් ගහනවා. යෙදුම් වැඩි. එතකොට වියදම කොස්ට් එක වැඩි. ඒ කොස්ට් එක වැඩි වෙනකොට අස්වැන්නෙන් ගන්න ලාභي වැඩක් නැහැ. එතකොට අන්න ආර්ථික භෝගෙ බිඳ වැටෙනවා. දැන් අපි කියන්නේ ඒක නෙවෙයි. ජෛව විද්‍යාත්මක පොහොර ක්‍රමයක් හැදුනහම, ජෛව විද්‍යාත්මක කුඹුරු සිස්ටම් එක හැදුනහම ඒක ඇතුලේ තියන්නේ යෙදුම් ක්‍රමය අඩුයි, ආර්ථික වාසිය වැඩි. ආර්ථික භෝගයක් හැට මේක ගොඩනගෙන්න ඕන. නැත්තම් මේ ක්‍රමේ යන්න බෑ. එතකොට ඒ ක්‍රමයට යන්න නම් පැහැදිලිව අපිට විශ්වාසයක් ඇති වෙන්න ඕන. අපිට සමාජයට පාලකීන්ට විශ්වාසයක් ඇති වෙන්න ඕන. එක මම අර මුලින්ම කියන එක මිනිස්සුන්ට නැවත මුලට යන්න උගන්වන්න ඕන. කරුණාව මෛත්‍රිය මත පදනම් වෙච්ච ගොවිතැනට යන්න ඕන කියලා. අපි කියන්නේ මේක ධාර්මික ගොවිතැන. ඒක ආර්ථික භෝගයක් හැට දිනු කරගන්න පුළුවන්. ඒක මහා දැවැන්ත ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. අති දැවැන්ත මේ මුදල් තියෙන මිනිස්සෙක් වෙන්න පුළුවන් කුඹුරු ගොවිතැන කියලා කියන්නේ. අද කුඹුර ගොවිතැන කරනකොට දැන් ඔයාගේ තාත්තා කුඹුරු ගොවිතැන කරනවා. ඔයා කුඹුරු ගොවිතැනට එන්නේ නැහැ. ඔයා ඇවිල්ලා මේ ඔය කොළඹ ඇවිල්ලා අත්උදව් දෙනවා මේ තට්ටු නිවාසයක. නෑ එහෙම නෙමෙයි. කුඹුරු ගොවියෙක් කියලා කියන්නේ අර මං කිව්වේ රාජ්‍යත්ව නිර්මාණය කර ඒ පුද්ගලයා බවට පත් වෙන්න නම් ආර්ථික ශක්තිය තියෙනවා. අපි මේ උඩ අහසේ උඩ ඉඳලා ආර්ථිකය කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. ඒක බොරු පහත් දෙයක්. ඒක පවතින දෙයක් නෙවෙයි. ඕකම ඒක එතෙන්ට යන්න බෑ. එහෙම අර ඒ වගේ පුරසාරන්දු වල හරියන්නේ නැහැ නේ. ඇත්ත මහ පොළොව ඉඳ ගන්න ඕනේ. මේක වර්ධනය කරන්න ඕන ආර්ථික භෝගයක් ඇట్ట. ඒක නියම ආර්ථික මේ ගොවිතැනක් එක්ක එන්න ඕන ධාර්මික ගොවිතැනක් එක්ක. ඒ ගොවිතැන ඇතුලේ මිනිස්සුන්ට කරුණා මෛත්‍රිය උගන්වලා ගොවිය කරුණා මෛත්‍රිය සම්පන්න මිනිස්සෙක් එන්න. මම දිගටම කරුණා මෛත්‍රිය කියලා කියන්නේ. නැවතත් ඒක මං කියා සිටින්නේ. ඒක ඇතුලේ විතරයි අපේ ගොවිතැනට ඉඩක් තියෙන්නේ. නැත්තම් අද ඇති වෙලා තියෙන තත්ත්වය අපි සාකච්ඡා කරමු. ඒ නිසා ඒ තත්ත්වයත් එක්ක අපි ඉස්සරහට යා යුතුයි කියන තැන තමයි මේ ගොවිතැන පිළිබඳව දැන් කියුබාවට ගත්තාම ඇමරිකාවේ තහංචි දැම්මා. පොරක් දුන්නේ නැහැ මේ තහංචි දාලා බිත්තරේ ඒත් එක. කියුබා මොකද කරේ? එයා පැත්තෙන් පටන් ගත්ත ගොවිතැන. අර අපි දැම්ම ගෙඩි කටු වගේ ගෙඩි කටු දාලා පටන් ගත්ත වැඩි. දැන් එහෙම හරි මේ ඔවුන් ලියදි ටික හදාගෙන කුෂිකර්මයකට ගියා. ඔවුන්ගේ ස්වාධීන ගොවිතැනකට ගියා. ගියම හදාගත්ත ඔවුන්ට ඕන කරන කෑම ටික උන්ගේ රටේ හදාගත්ත වස නැතුව. අපිට බැරි වෙලා තියෙනවා. ලෝකේ රටවල් ගත්තාම මාස 6ක් විතරම හිම වැටෙනවා. අපිට මේ ඉර කෙලින්ම තියෙනවා. සමයකට ආසන්නේ. සමකයට ආසන්නම. මේ ඉර තියෙන මේ භූමියේ හැම බින් අඟලකම ඇටයක් දැම්මම පැලවෙනවා. හැම බින් අඟලකටම අදාළ කරන විදිය ජෛව විවිධත්වයක් තියෙනවා. ඒකේ අපිට බැරි වෙලා තිනවා අපේ රට ඕන කරන පළතුරු ටික හදාගන්න. අපේ රට ඕන කරන ධාන්‍ය ටික හදාගන්න. අපේ මිනිස්සුන්ට අවුරුදු 10ක් 15ක් බඩිකින්නේ මැරෙන්නේ නැති වෙන විදිහේ ආර්ථිකයක් හදාගත්තා නම් අපි ලෝකෙට ණය වෙන්න එකට මේ ඉන්න තත්ත්වයට අපිට යන්න පුළුවන්. තවත් මේ අපේ රට දියුණු වෙන්න ඕනේ නැහැ. අපේ රටේ තව පාරවල් මහ විශාල ගුවන් තොටුපළ මුකුත් ඕනේ නැහැ. කන්න නැතු මිනිස්සුන්ට කාලා ඉඳලා ලස්සනට ඉන්න පුළුවන් රටක් හැදෙන්න. ඒ හැදෙන්න නම් ගොවිතැන තමයි මේ තියෙන කුෂි ආර්ථිකය තමයි නගා සිටවන්න ඕනේ. ඒ කුෂි ආර්ථිකය තමයි රටක තියෙන ප්‍රධාන ආර්ථිකය. ඒ කුෂි ආර්ථිකය ශක්තිමත් වුණා නම් රටේ අනිත් ආර්ථිකයන් අනිත් මේ ශේෂ්ඨයන් දියුණු වෙනවා. ඉතින් කුෂි ආර්ථිකය දැන් අපි ගත්තාම අපි වැඩි හරියක්ම ලෙඩ්ඩු මහත්තයෝ. ඇයි ඔය ඩයබටික් ඇති කොලෙස්ටරෝල් ඔය තියෙන ඔක්කොම ලෙඩ රෝග මොකෝ වහකාලා. අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ එහෙම් පිටින් නැති වෙලා තියෙනවා. අද අපි ළමයි ගත්තාම පොඩ්ඩක් පින්න ටිකක් වදින ගමන් නාස් දෙකෙන් වතුර ඕගයක් එනවා. ප්‍රතිශක්තිකරණ නැති වෙලා තියෙනවා. ඒ ඔක්කොම ඇතිලා තියෙන මේ කුෂිකර්මාන්තයේ බිඳ වැටිච්ච නිසා අර ධාර්මිකත්වයේ බිඳ වැටුණා. මිනිස්සු කල්පනා කරා තව එකෙන් මරාගෙන හරි සල්ලි හම්බ කරන්න ඕන කියලා. මිනිස්සු කල්පනා කරා ලේ පිපාසිත විදියට කල්පනා කරා අනිත් මිනිහගේ ජීවිතය ආරක්ෂා වෙන නෙවෙයි. මම ඔක හොඳට දැක්ක මම වලවේ ගොවිතැන් කරනකොට ඊයිත්ෑවෙන් හදා ගන්න මහත්තයෝ Tamanට වහ ගහන්න නැතුව පොඩි ලියදි 3ක් විතර. තමන්ගේ පරිභෝජනට පල්ලෙහා වහ ගහලා හදනවා. මම ඒ ගොවීන්ට කිව්වේ කොහොම වහ ගැහුවත් එහෙතන වහ ගන්නට ලියදි 3ක් විතර කරාට පල්ලෙහා වහ ගැහුවාම ඒ වහ මේ ජල මූලාශ්‍රය හරහා එනවා. සංසරණය. ඉතින් වහ ගැහුවාම මේ වතුර ටික ගිහිල්ලා වැටෙන්නේ වැව් වලට.
ඔය ලංකාවේ වැව් 12000ක් තියෙනවා. ওই වැව් 12000ම ගත්තාම පස්සේ එක මාළු වර්ගයේ ඉන්න අර මේ වැව් පෙතිය කෙනෙක් අයින්. ඌට ඕන වසක් ඉන්න පුළුවන්. අනිත් අර හිටිය මඩිය ලූල මොකෙක්වත් නැ උන්ට උහුලන්න බෑ මේ වස. අද වැව් වල අයින් දිගට ගියාම කහ පාට අර ඇසිඩ් එකක් තියෙනවා. ඒ වතුර ටික තමයි මිනිස්සු බොන්නේ. ඒ වතුර ටික කොච්චර සැර දැවුවොත් ඒක කිවුලත් එක්ක එකතු වුනහම දත්වල එහෙම් පිටින්ම අර මේ කහට බැඳීම. කහටවක් නෙමෙයි ඒක පිච්චිලා ගිහලා. ඉතින් ඒ தත්ත්වය අද දිගින් දිගට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මං කියන්නේ අපි අර මිනිස්සුන්ට එකතු කරගත්ත මනුසත්කම තේරුම් කරගත්ත බුදුදහමේ ඒ මූලික පදනම මත කටයුතු කරොත් එහෙම අපිට කවදාවත් මේ ගොවිතැන වර්ධින ගොවිතැනක් නෙවෙයි පැහැදිලිම ආර්ථික ශක්තිමත් ගොවිතැනක් බවට පත් කරගන්න පුළුවන්. අපේ හැමදෙරෝ මේ කතා කරන අතරේ ඔබ වහන්සේගේ මේ අපූර්ව පැහැදිලි කිරීම අතරේ ඔබ වහන්සේ බොහොම අපූර්ව තැනකට මේ සාකච්ඡාව ගෙන අපේ හැමදෙරෝනේ මේ මගේ තාත්තා ගොවියෙක් නම් ඒ ගොවිකම මට උරුමයි. සහ මේ එහෙම නැතත් අපි පාරම්පරිකව ගත්තොත් අපි කුෂිකාර්මික රටක ඉපදිච්ච මිනිස්සු අපි උරච්චි කළා විසි කරන අඹ ඇටෙත් පැලවෙන පොලවක් අපිට තියෙන්නේ. වැලට ඉන්ධන මඤ්ඤොක්ක කෝට්ටත් අලබහින පොලවක් අපිට තියෙන්නේ. එහෙම පොළොවේ අපේ හාමුදුරනේ අපේ නූතන පරම්පරාව අපේ පරම්පරාව මේ පොන්චි දුකක් හිතේ තියාගෙන මේ ප්‍රශ්නේ අහන්නේ. අපේ පරම්පරාව මේ කුෂිකර්මාන්තයෙන් ඈත් වෙලා අපේ හාමුදුරනේ අපේ පරම්පරාවට කුෂිකර්මාන්තය නැත්නම් මේ කොටින්ම කුඹුර කර බහින්න අපේ පරම්පරාව මොකද්ද මැලිකමක් දක්වනවා. ඔබ වහන්සේට පිළිතුරක් ඇති මේ ගැන. ඒකට ප්‍රධාන හේතු කීපයක් අපි දැකලා තියෙනවා. එකක් තමයි මිනිස්සුන්ට ගෞරවයක් හදලා දෙන්න මේ වෘත්තියන් අනුව. ඒ වෘත්තියට අදාළ කරන ගෞරවත්වය ගොවිතැනට අදාළ කරන ගෞරවත්වය අද නැති වෙලා තියෙනවා. ඒ ගෞරවත්වය නැති වෙන ප්‍රධාන කාරණා දෙකක් බලපානවා. එකක් තමයි ආර්ථික ශක්තිමත් භාවය නැතිකම, අනික තමයි සමාජීය පිළිගැනීම නැතිකම. ඒ දෙකම බලපාලා තිනවා අද. ගොවිය කියන්නේ අමු හිඟන්නේ බවට පත්ලා ඉවරයි. ඒ හිඟන්නේ බවට පත්වෙච්ච මිනිස්සයව උත්සාහ තියන්න පුළුවන් ක්‍රමවේදයක් වහවහ අපි ලබා දිය යුතුයි. වහවහ ලබා දිය යුතුයි. ආර්ථික ශක්තිමත් භාවය ගොවියට ඇති වුණා නම් ගොවියගේ දරුවා කවදාවත් කොළඹට ඇවිල්ලා අත් උදව් කරන්නේ නැහැ වැඩවලට. ඒ කියන්නේ අත්තර දෙනවා කියලා කියන්නේ මේ සම්බාධනට රුපියල් 15000කට 20000කට. ඔහු ඇවිල්ලා අනිවාර්යයෙන්ම මේ ක්‍රමයට යනවා. දෙවෙනි එක තමයි ගොවි කලාපේ බැලුවාන් පස්සේ ගොවිය ගත්තාම ගොවි කලාපවල අමු ණයකාරයෝ බවට පත් වෙලා ඉවරයි. අස්වැන්න පිළිබඳ විශ්වාසයක් නැතිලා තියෙනවා. අස්වැන්න ආවත් අස්වැන්නට අදාළ කරන විදිය මුදලක් නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ අස්වැන්න පිළිබඳව අර ලොකු මුදලක් ණයක් බැංකුවට වෙලා නැත්තම් අර ඩේලි කෑෂ් ක්‍රමයට හරි ණයක් කියලා අරගෙන ඊට පස්සේ ඒ අස්වැන්න ආවම අස්වැන්න විශාල ප්‍රමාණයක් රට ඇතුළට එනවා. එක කන්න එකදී. ආගමම වීමිල පල්ලෙහාට බහිනවා. වැටෙන ගමන් ණය ටික ගෙවා ගන්න බැරි වෙනවා. එක්ක වහ ටිකක් බිල මැරෙනවා. එහෙම වුණාම නැතුණාම පස්සේ එහෙම නැත්තම් අර ගේදොර ඉඩ කරන ටික උගස් කරනවා. අද ඔබ හිතන්න 160කට වඩා ගොවි කලාපවල කුඹුරු ඉඩම් උගස් කරලා තියෙනවා. දැන් ඉන්නේ සැබෑ ගොවියෝ නෙවෙයි අඳ ගොවියෝ. ඒ කියන්නේ අඳේට කුඹුරු වරන් තමයි ගොවිකම් කරන්නේ. ඉතින් ඒ මට්ටමටම ගොවි කලාපවල මිනිස්සුන්ගේ ගොවිකම් වැඩිලා තිනවා. අපි අර කතා කරන සිංහල බෞද්ධ මහා ව්‍යාපාර ගැන කතා කරනව නේද? ඔය කාටවත් තේරෙන්නේ නැහැ සිංහල බෞද්ධයන්ගෙන් 70%ක් 60ක් 70%ක්ම ගොවියෝ කියලා. එතකොට ඒ 160ක් 70ක් ගොවිකම තියෙන්නේ. එතකොට මේ රටේ කතා කරන සිංහලයෝ පහත වැටෙනවා. මොකද ජනානුපාතය අඩු වෙලා ජනසංඛ්‍යාව ජනසංඛ්‍යාව. ඉතින් කොළඹ පහ කළුතර ළමයි හදන්නේ නැහැ. ගොවි කලාපේ තමයි ළමයි හදන්නේ. හැම ගොවියෙක්ටම ළමයි 4 දෙනෙක් ඉන්නවා. එතකොට අනුරාධපුර පොළොන්නරුව සූරිය පැමිණි පිටපැත්තේ තමයි ළමයි ඉන්නේ. ඒ වෙන් තමයි මහල්ලා තියෙන්නේ. ඒ වෙන් තමයි හමුදාවට කියලා දෙන්නේ. එතකොට ඒ ගොවිය සම්පූර්ණ ඇතල්ලා දාලා තිනවා අපි. එතකොට ඔහු ආර්ථික වශයෙන් මිද වැල්ලා තිනවා. හැබැයි ගොවිය තමයි සිංහල බෞද්ධයා ගොඩනගලා දෙන්නේ. එක පැත්තෙන් රටේ ආර්ථික ජාතික ආර්ථික ගොඩනගලා තිනවා. එක පැත්තෙන් හමුදාවට කියලා රාජ්‍ය ශක්තිමත් කරලා තිනවා. එක පැත්තකින් සාසනේ ඔය බලන්නකෝ හාමුදුරුවන්ගේ නම් ඉස්සරහින් එන ඔක්කොම හාමුදුරුවෝ ඔය ගොවි කලාපවල හාමුදුරුවෝනේ. ඔය මේ බම්බලපිටිය අර මේ හොයාගන්න අමාරුනේ හාමුදුරුවෝ කෙනෙක් වැල්ලවත්තේ බම්බලපිටිය කොල්ලපිටිය ඕකම කලාතුරකින් හාමුදුරුවෝ දෙනමක් ඉන්න පුළුවන්. ඉතින් එහෙම වුණාට අර හාමුදුරුවෝ තමයි වැඩි පිරිසක් ඉන්නේ. ඉතින් මේ ගොවි කලාපේ අර මං කියන්නේ ඔබ කිව්ව අර අහු ප්‍රශ්නෙට දෙවෙනිව දරුවන්ට මේක යන්න අදාළ කරන විදිහේ සමාජ වටපිටාවක් අපි සකස් කළ යුතුයි මේ ගොවිතැන හරි තැනට අරගෙන. අනිවාර්යයෙන්. අපේ හැමෝටම මේ දැන් අපේ අතීතයේ සිට අපිට උරුමය තියෙන්නේ විශේෂයෙන්ම මේ රජකමටත් එහා ගිය ගොවිකමක් ගැන අපි කතා කරන්නේ. රජ
රටටත් වඩා වැඩි වටිනාකමක් අපි මඩ සෝදාගත් කල රජකමට අසුසු යන උපහරණ වලින් පවා අපි පැහැදිලි කරගත්තේ රජකමටත් එහාගේ වටිනාකමක් ගොවිකමට තිබුණා කියන කාරණේ. අපේ හඳුරන්නේ මේ අද වෙද්දී ඔබ වහන්සේ කිව්ව විදිහටම මේ දරුවන්ට මේ අපේ ගොවිකම ගැන අදහසක් තියෙනවා. කොටින්ම මේ පාසල් විෂය නිර්දේශ පැත්තට ගියොත් අපේ හඳුරන්නේ කුෂිකර්මාන්තයකින් තැන්ට ලැබිලා තියෙන තැන. ඒක මේ දුමතරමේ අනිවාර්ය විෂයක්වත් නෙමෙයි අපේ හඳුරන්නේ. සහ ඒක මේ එල්ලලා තියෙන විෂය නිර්දේශයදී අපේ දරුවන්ට කුෂිකර්මාන්තය කියලා දැනුමක් ලබාගෙන තැනක් තියෙනවද අපේ හඳුරන්නේ? ඒට අවස්ථාවක් දීලා තියෙනවද මේ රට ඇතුලේ? ඇත්තටම ඒකට අවස්ථාව අධ්‍යාපනය ඇතුළෙන් ලැබෙන්න ඕන. මේ සංකීර්ණ අධ්‍යාපනය ඇතුලේ මේ තියෙන අධ්‍යාපනය ඇතුලේ ළමයට එහෙම හිතලා බලලා ගහක් හිටවල පළදාවක් අරගෙන ඒක රස විඳින තරම් වූ මානසික මට්ටමක් නැහැ. ඒ මානසික මට්ටමක් නැති තැන අපිට දරුව බලහත්කාරයෙන් ගොවිතැනකට හේ කුෂිකර්මාන්තයට ආස කරන දරුවෙක් බවට පත් කරන්න බෑ. අද ලෝකේ තියෙන්නේ මේ අපි හිතන සාම්ප්‍රදායික ගොවිතැන නෙවෙයි. දැන් ඔබතුමාර එක තැනක් කිව්වේ තාක්ෂණීය දියුණුවයි ගිහිල්ලා ලෝකේ කුඹුරු ගොවිතැනට එතෙන්ට යන්න බෑ කියලා. ඇත්තටම අද ලෝකේ දියුණුම තාක්ෂණික උපකරණ පාවිච්චි කරන්නේ ගොවිතැනට. අද දියුණුම ලෝකේ හඳට යානාවක් යවනවා වගේ තමයි ගොවිතැනට අදාළ කරන විදිහේ තාක්ෂණික උපාය හදන්නේ. ඒක තමයි ඕන. අන්න ඒකට අදාළ කරන විෂය නිර්දේශයක් රට ඇතුලේ දෙන්න ඕන. දැන් උදාහරණයක් වල් ටික මර්ධනය කරගන්න මැෂින් එකක් හදලා තියෙනවා. ඒ මැෂින් එක ලංකාවේ හදන්න පුළුවන්. ලංකාවේ ව්‍යවසායකයෝ ඉන්නවා නම් හදන්න පුළුවන්. මේ තල්ලු කරන් යනකොට මේ කුඹුරු පේලි අතරේ වල් ටික කැපෙනවා. මහත්තයෝ. ඒක හදන්න පුළුවන්. ඒ වගේ අදාළ කරන තාක්ෂණික දැන් ගොවිතැන කියලා කියන්නේ එහෙම් පිටින් කුඹුරට වැහලා අමුඩි ගහන් කරන වැඩේ නෙවෙයි. ඒකේ තාක්ෂණික ක්‍රියාවලියක් තියෙනවා. ඒකේ ආර්ථික ක්‍රියාවලියක් තියෙනවා. ඒකේ බීජ නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. ඒකට අදාළ කරන විදිහේ රසායනික ලික්විඩ් එක නිර්මාණය ක්‍රියාවලියක් තියෙනවා. පෝර ක්‍රියාවලියක් තියෙනවා. මේ හැම එකක්ම ලැබ් වල පරීක්ෂණ කරලා ඉතා දියුණු ක්‍රමවේදයකට ආ යුතුයි. එතෙන්ට අපේ රටේ අර දියුණු කෘෂිකර්මයට යන්න ඕන. ඒ දියුණු කෘෂිකර්ම කියන්නේ රසායනික කෘෂිකර්ම නෙවෙයි. ඒක නැවතත් මම මාතෘකාවට එන්නේ. ඒක ජෛව විවිධාත්මක ගොවිතැනට. ඉතින් අන්න ඒකට ළමයට පාසලේදී පෙළපොත්වල අධ්‍යාපනය ඇතුළේ උගන්වන්න ඕන. අපි තවම උගන්වන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන මහත්මිය මම මේ channel එකේ වැරදි විදිහට හිතන්න එපා මේ කිව්වට අපේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන විශ්වවිද්‍යාවල ඉන්න ඔක්කොම මහාචාර්යවරු 100.1.1ක වගේ ප්‍රමාණයක් ගත්තාම සියලුම අය ඉන්නේ ඔය ප්‍රධාන සමාගම් වල ඔය පොහොර සමාගම් වල රසායනික මේ ද්‍රව්‍යයන් සමාගම් වල නියෝජිතයෝ. එයාලා විශ්වවිද්‍යාලේ විශ්‍රාම ගියාම අර සමාගම ඩිරෙක්ටර් බෝඩ් වල ඉන්නේ. වැඩි හරියක් ලංකාවේ කුෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරු ඉන්නේ වැඩි හරියක්. දැන් මම හිතන්නේ ලේකම්වරු මේ පහුගිය කාලේ 15ක් හරි ගාණක් ඉන්නේ අර සමාගම් වල ඩිරෙක්ටර් බෝඩ් වල. නියෝජිත නෑ අතන ඒ තමන්ගේ ලේකම් දුරු ඉන්නකොට සමාගමට ඕනේ වැඩේ කරාම විශ්‍රාම ගියාම මේ සමාගමේ ඩිරෙක්ටර් කමට අධ්‍යක්ෂ කෙනෙක්ට යනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒකට අර අධ්‍යාපන ක්‍රමවේදය ඇතුළේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමවේදය ඇතුළේ විශ්වවිද්‍යාල කුෂිකර්මය ඇතුළේ උගන්වන්නේ අර රසායනික ගොවිතැනට අදාළ කරන අධ්‍යාපනය විතරයි. අර තාක්ෂණික ගොවිතැනට අදාළ කරන විදිහේ, ජෛව විවිධාත්මක ගොවිතැනට අදාළ කරන විදිහේ, අර ජෛව විවිධාත්මක ගොවිතැනට අදාළ කරන විදිහේ බීජ නිෂ්පාදන ක්‍රියාවලිය, ගොවිතැනට අදාළ කරන විදිහේ ආර්ථික ක්‍රමෝපායන් පිළිබඳව, ඒ ගොවියා නගා සිටීමේ අදාළ කරන සමාජික වටපිටාව පිළිබඳ කිසි දෙයක් කතා කරන්නේ නැහැ. අපිට පාසල් අධ්‍යාපනයේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම මේ ක්‍රියාවලිය වෙනස් කරන්න වෙනවා. ඒ ක්‍රියාවලිය වෙනස් කරන්නේ නැතුව ගොවියට විතරක් අමුඩි ගන්න තරමක් හන්දලා අලුත් ක්‍රමයක් කියලා දුන්නොත් මේක වෙන්නේ නැහැ. එහෙනම් මෙතන අධ්‍යාපන ක්‍රියාවලිය ඉතාමත් අධ්‍යාපනය ඒ ක්‍රියාවලිය ඉතා වැදගත් වෙනවා. රටක හැම මිනිහෙක්ම රට ගැන අලුතින් හිතලා රට ගැන ඇත්ත හැඟීමෙන් හිතලා මේක වෙනස් වෙන්න වෙනවා. එහෙම නොවෙනස් වෙන අපි මේක පත්තරයක ලිපියක් දැම්මම නැත්නම් අපේ Facebook එක අපි ජෛව විවිධාත්මක පොහොර පිළිබඳ හරි ගොවිතැන ගැන අපි ලිව්වහම මහාචාර්යවරයෙක් ඇවිල්ලා ලියනවා නෑ මේක කරන්න බැරි වැඩක් කියලා. හැබැයි අපි මේක කරලා පෙන්නලා තියෙනවා. මේකේ 2018 වර්ෂේ මේක පිළිබඳව කර මූලික විමර්ශන පර්යේෂණයක් තියෙනවා. ඒ පර්යේෂණය අපි පරන්තන් එක දෙකත් ඒ වගේම ලංකාවේ තිබිච්ච ලැබ් 4ක කරලා තියෙනවා. අපි රසායනික මේ පොහොර යොදා කරන කුඹුරක වඩා අපි ජෛව විවිධාත්මක පොහොර යොදා කරපු කුඹුරක අස්තන වැඩි කරලා තියෙනවා. ඊටාම යෙදුම් ක්‍රමය අඩු කරලා තියෙනවා. ශ්‍රමදායක අඩු කරලා ඊටාම වැඩි ඵලදායක කරන් තියෙනවා. ඒක නිසා මේක ලංකාවේ මහ පොළොවේ කරන්න පුළුවන් පොළොව තාම සූදානම්. අද වෙනකොට පොළොව නිසරු මට්ටම තියෙනවා. ඒකට අපට අවුරුදු 1කමාර දෙක කාලයක් ඇයි පොළොව සක්‍රීය මට්ටමට ගන්න. ඒ මට්ටමට ගත්ත ගමන්ම ස්වාධීන දැන් අපේ මහත්යෝ හිතන්න අපේ රටේ දැන් තියෙන ලොකුම ප්‍රශ්න මොකද්ද? ආර්ථික ප්‍රශ්න. රුපියල් මිලියන 40ක් විතර යන පෝර ටික ගේන්න එක්කන් එකට. රුපියල් මිලියන 40ක්. කොමිස් ටිකත් එක්ක. ඔබ හිතන්න
ඒ රුපියල් මිලියන 40 ඉතුරු කරගන්න පුළුවන් රට ඇතුලේ ගොවිතැන අතෙන් චේන්ජ් වුණා. එතකොට ඩොලරේ කොච්චර උඩට අපිට මේ ඔය උඩ නගින එක නවත්ත ගන්න පුළුවන් රුපියල උඩට ගන්න පුළුවන්. ඒ කියන්නේ රටේ ආර්ථික ක්‍රියාවලිය රටේ මේ තියෙන ප්‍රධාන බලපෑම් ක්‍රියාවලිය නවත්තන්න පුළුවන් ප්‍රධාන මර්මස්ථානය තමයි මේ තියෙන කෘෂිකාර්මාර්ථය. අපි කෘෂිකාර්මික රටක් මේ කෘෂිකාර්මික උරුමයත් එක්ක අපි මේ දේ කතා කරමින් ඉන්නේ. වස විසින් තොර ගොවිතැන සහ වස විසින් තොර ජීවිත රටාවකට අපි කොහොමද ගමන් කරන්නේ මේ ගැන අපි අද දවසේ සාකච්ඡා කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අද දවසේ සාකච්ඡාවට අපි තාම ගෞරවයෙන් වැඩම කරවා ගත්තේ අපේ නායක හම්දුන් වහන්සේ. උන්වහන්සේ පරිසරය වෙනුවෙන් අනූපමේය මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරනවා. අපේ හම්දුනේ මේ කතාබහ ඇතුළෙම අපේ නිරන්තරයෙන් කතා කරන මේ කාබනික පොහොර සහ රසායනික පොහොර මේ ගැන අපි නිතර කතා කරනවා. ඒ අතරේ මේ විශේෂයෙන්ම අපේ ජෛව විවිධත්වයත් එක්ක අපි කොහොමද ගොවිතැන කරන්නේ. අපි හඳුර බොහන්සේට යෝජනාවක් ඇති. අපි මෙන්න මේ දේවල් ටික කරමු. අපි මෙන්න මෙහෙම වෙනස් වෙමු. අපි මෙන්න මෙතෙන්ට එමු කියලා. බොහන්සේට ප්‍රවේශයක් තියෙනවා වෙනුවෙන්. පළවෙනි කාරණාව තමයි අපිට යෝජනාවලියක් හැට ඉදිරිපත් කරන්න පුළුවන් එකක් තමයි අපි සමස්තයක් හැට ජාතියක් හැට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරගත යුතුයි. අපි මෙන්න මේ අවුරුද්දේ මෙන්න මේ ඉලක්ක වලට යනවා. ප්‍රධාන ගොවි කලාපවල මෙන්න මේ අවුරුද්දේ මෙන්න මේ ඉලක්ක වලට යනවා කියලා. ඒ ඉලක්කගත ප්ලෑන් එකක් හදාගෙන ඒ ප්ලෑන් එකට අපි ගමන් කළා අවුරුදු 10ක් ඇතුළත අපි සම්පූර්ණ ලංකාවේම රසායනික ගොවිතැන පරදලා අපි ජෛව විවිධාත්මක ගොවිතැනට ගිහිල්ලා අපි රට සම්පූර්ණ වශයෙන් හරි තැනකට ගන්න පුළුවන් එක. දෙවැනි එක තමයි අපිට වඩා වැදගත් වෙනවා. දැන් අපි සමහරක් අය කියනවා මේ මම දැක්කා පෞගිය කාලවලත් කියන මේ හයිබ්‍රිඩ් පළතුරු එළවලු තියෙනවා. දෙමුහුන් ඒවා. ඉතින් අපි ඒව ගැන විශ්වාසය තියන්නේ නැතුව අපි නැවත අපේ අර සාම්ප්‍රදායික බීජ වගාවන් ටික බීජ ගොවි පොළවල් වල සකස් කරගන්නේ කොහොමද? අපි ඒකට වැඩසටහනක් සකස් කරගත්තු රටක් හැටියට. ඒක අනිවාර්යෙන් ඉස්සරහට යන්න ඕන. ඒකට අදාළ කරන වැඩසටහන් ඕන තරම් රටේ තියෙනවා. ඒ පරිශ්‍රණ තියෙනවා. ඊට අදාළ කරන ලැබ් ටික තියෙනවා. මේක කරගෙන යන්න පුළුවන්. ඇත්තටම කරන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි පෝර ටික හදාගන්න. තුන්වෙනි කාරණාව තමයි පෝර ටික හදාගන්න එක. පෝර ටික හදාගන්න තාම සරලයි. රට ඇතුළේ ඊට අදාළ කරන සම්පත් ටික තියෙනවා. රට ඇතුළේ ඊට අදාළ කරන සම්පත් ටික මට ඔය පෝර හදන වැඩි මතක් වුණා. මතක් වුණ එක වෙලාවක මට මතකයි ඔය පෝර හදන වැඩි එකදී මේ අපි ඒ පෝර හදපු කට්ටිය තීන්දුව කළා මේ අර මේ කුකුල් පෝර ගන්න. කුකුල්ලුන්ගේ මලපද්‍රව්‍ය ගන්න තීරණය කරාම ඒ අදාළ කම්පැනි එක මම නම කියන්නේ කම්පැනි එක ලොකු ලංකාවට කුකුල් නිෂ්පාදනය කරන කම්පැනි එකක ඇග්‍රීමන්ට් එක කරනවා මේව ගන්න. ඒ ඇග්‍රීමන්ට් එකට යන්න ඉස්සෙල්ලා ගිහිල්ලා අර උන්ගේ සාම්පල් ගන්නවා. අරගෙන ගිහිල්ලා ලැබ් එකට ගෙනල්ලා දාලා බලනකොට ඒ කුකුල් උල්ලුන්ගේ මලපද්‍රව්‍ය වලත් වස. ඒතර කුකුලට ඒ ගහන බේතයි ඒ දෙන කෑමයි ඔක්කොම වහ. අපි ඔය කන කුකුල් මස් වස. ඔය දාන දෙන කුකුල් මස් වස. ඕක කෑව ගමන් වෙන්නේ අධික තරබාරු ඇඟවල් හැදෙනවා. සමහර කෙනාට වන්න බඩ මෙච්චර දෙනවා. අතපය මෙච්චරයි මේ බෙල්ල ගත්තාම රැඩි 4ක් විතර දෙනවා. හරිම ඒ මානසික නිර්මාණයම අවුල්. ඒක තත්ත්වයට ඇවිල්ලා තින්නේ අර ආහාර ක්‍රියාවලිය අවුල නිසා. ඒ ක්‍රියාවලියම අවුල්නේ. ඒ කුකුල කියලා කියන්නේ හැමදාම කවදාවත් අඬලන්නේ නැහැ කුකුල. කවදාවත් ඒ කුකුල මේක අඬලන්නේ නැහැ. ඔය දින කීපය දින 40ක විතර ආසන්න කාලයක් ඉන්නවා. ඒ කාලේ කවදාවත් අඬලා නැහැ. උදේට ගන්නකොට එන්නතක් ගන්නවා. ඒ පෙත්තක් එක්ක හරි එන්නතකින් හරි. ඒ දුන්නාම ඒ එන්නතත් එක තමයි ඔහුගේ ජීවන පැවැත්ම තියෙන්නේ. සම්පූර්ණ වශයෙන් ගත්තාන් පස්සේ ඒක කෑම ලෙඩ වෙනවා. ඒක කෑම ලෙඩ වෙන වහක් කියලා තේරුණේ පෝර හදන්න මේකේ ලපද්‍රව්‍ය එකතු කරාම. ඉතින් ඒක නිසා අපට ගොම ටික තියෙනවා, අපට අදාළ කරන කැලිකසල ටික තියෙනවා, අපට අදාළ කරන විදිහේ මාළු මූද වටේ මාළු මේ ක්‍රියාවලියක් තියෙනවා. මේ මාළුන්ට ප්‍රධාන වශයෙන් මාළු අපි ප්‍රධානට ආහාරයක් වෙලා තියෙනවා. ඊට අදාළ කරන ඔලු ටිකයි ඒ ටික ගත්තාම ලික්විඩ් එක හදා ගන්න පුළුවන්. ඒකට අදාළ කරන සම්පත් ටික රට ඇතුලේ තියෙනවා. හැමදාම මේ සම්පත් ටික අපතේ යනවා. පෝර ටික හදාගත්ත ගමන් අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරගත්ත ගමන් අපේ ලැබ් ටික බීජ නිෂ්පාදනයට ක්‍රියාවලට හදාගත්ත ගමන් අපි කුඹුර සකස් කරගත්ත ගමන් ගොවියගේ මානසික මට්ටම ඉහළ නගලා ආර්ථික භෝගයක් හැට මේක වගා ගන්න පුළුවන් කියලා මේ යෙදුම් ක්‍රමවේදයයි ඒ ශ්‍රමදායකත්වය අඩුයි කියලා උන්ට පෙන්වුව ගමන් ඔහුම මේකට පෙළඹෙනවා. මේක රටක් යට කරන්න පුළුවන් වැඩක්, සැබවීම කරන්න පුළුවන් කරපු වැඩක් සහ ප්‍රතිඵල ලබාගත් වැඩක්. මේක කරන්න බෑ කියලා පත්තරවල පිටු ගණන් ලියන අය සමාගම් වලට සල්ලි වලට ලියන්නේ. තවදුරටත් මේ රට නිදහස් ගොවියා අර නිදහස්
නැති ගොවියෙක් වහල් ගොවියෙක් සමාගම් වල වහල් භාවයට පත් වෙච්ච ගොවියෙක් බවට පත් කරන්න ඕනේ. තමයි ඒ කටයුතු කරන්නේ අපිට කරන්න පුළුවන් වැඩක් මහත්මයා. ඔය අපේ හැමෝටම මේ දැන් අපේ ගොඩක් අය හැමදේම විශ්වාස කරන්නේ මේ ජාත්‍යන්තර අත්දැකීම් එක්ක. දැන් අපේ හැමෝටම පුලා තහවුරු කරනවා, සපත කරනවා, සනාත කරනවා මේ අපිට මේ වැඩේ කරන්න පුළුවන්. මේ වැඩේ කරපු තැන් තියෙනවද අපේ හැමෝටම? පැහැදිලිවමනේ. දැන් ලෝකේ රටවල් මොකද වෙලා තියෙන්නේ? අද ඇමරිකාව ගිහිලා තියෙන්නේ එතනට. කිව්බාව එතනට ගිහිලා තියෙන්නේ. අද ජපාන එතනට ගිහිලා තියෙන්නේ. යුරෝප් රටවල් වස ගහලා කන්නේ නැහැ. අපේ දැන් අපේ රටේ හොඳම දේවල් ටික තමයි ඒ රටවලට ගෙන්න ගන්න. නෑ අපි දැන් අපේ හිතන වෙළඳපොළ ගැන වෙළඳපොළ ආර්ථිකයක් ගැන කතා කරනකොට අපේ තිබිච්ච සිලෝන් ටී එකට කොච්චර ලොකු තැනක් තිබ්බද? දැන් සිලෝන් ටී එකේ ඒ තිබිච්ච තත්ත්වෙ බිඳ වැටෙමුකෝ. අපිට වල්නාශය ටික ගහන්න ඕනුණා මේ මොනවද තේ ඉඩම් වලට. වල්නාශික ගැහු ගාම මොකද උනේ මහත්තයෝ? ඒ ඉඩම් ටික එහෙම් පිටීම නිසර වුණා. නිසර වුණා ගමන් දැන් අර තේ ඉඩම් වල ඉස්සර තියෙන තේ පිට්ටනියක් වගේ කියලා දැන් කඳුකරේ කියලා බලනවා තේ ඉඩම් වල අතරින් පතරින් තමයි ගස් තියෙන්නේ. එක පැත්තකින් තේ එකේ තියෙන වටිනාකම නැතුණා. වහ තේ වුණා. ඒ කියන්නේ සිලෝන් ටී එකේ තිබිච්ච ලැබ් එකකට ගෙනිච්චම ලෝකෙ මං පහුගිය අර අවුරුදු දෙක තුනේ වාර්තා කරේ. යා ලංකාවේ යව් තේ වල වහ තේ කියලා ජපානයෙන් හරලෙව්. එව්වා. නැවත හරවලා එව්වා. ඒතකොට සිලෝන් ටී එකේ ඒ නේම් එකට ලෝකෙ නමක් තිබ්බා සුද්ද ඉන්න කාලේ. වහ ගහන්න නැතුව වගා කරපු හින්දා. එතකොට ඒක කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් එක එහෙම් පිටින් බිඳ වැට්ටුවා. බිඳ වැට්ටුවාන් පස්සේ අද අපේ තියෙන තේ වල තිබිච්ච මාකට් එක නැහැ. ඇත්තටම ලංකාවේ 60%ක්ම කුඩා තේවත් හිමියෝ තේ වගාවලින්. ඒ කියන්නේ අක්කර එකම අක්කර කාල අක්කර භාගෙ මිනිස්සුගේ තියෙන තේ. ඒ මිනිස්සුකෝ වල්පැලයි ටික අතින් උගුල ගන්න පුළුවන් විනාඩි 10ක් 15ක් යනකොට ඒ තමන්ගේ තේවත් තියෙන එක. ඒකට අදාළ කරන පොහොර ටික වැටමාරණින් ගන්න පුළුවන්. ඇත්තටම මේ විදිහට තේ වගාව ගියා නම් අද තේක තියෙන සිලෝන් ටී එකේ කියන නේම් එක ඉහළට ගිහිල්ලා තේ වල වටිනාකම වැඩි වෙනවා. මිනිස්සුන්ට වැඩි මුදලක් අතට හම්බ වෙනවා. දැන් ඒ ක්‍රියාවලියනේ අපි යන්න ඕන. ඒ ක්‍රියාවලියට අපි යන්නේ නැහැ. දැන් මම ඒකයි කිව්වේ ඔබතුමා ප්‍රශ්නෙට අපිට මේ දැන් ජාත්‍යන්තර තියෙන අත්දැකීම් මොනවද? දැන් ඒකයි මම කිව්වේ. ලෝකේ ඉල්ලන්නේ මිනිස්සු වස නැතුව ජීවත් වෙන්න. වහ කන්න බෑ. වහ කන්නේ නැහැ මිනිස්සු. අද මේ රටවල් වල ගත්තාම ප්‍රාන්තවල පුංචි දිස්ත්‍රික් වලත් ආහාර දෙන්න ඉස්සලා ලැබ් වලට දාලා ටෙස්ට් කරලා දෙන්නේ. ඒක වහනම් මිනිස්සුන්ට දෙන්නේ නැහැ. එතකොට මැලේසියාව බලන්නකෝ. ලෝකේ බෑම කිව් රටවල්. මහා දැවැන්ත ප්‍රමාණය දැන් අපි උන් ඉල තියෙන රසායනික ගොවිතැන බිඳ වැටලා දාලා ජෛව විද්‍යාත්මක ගොවිතැනට අවිලා තියෙනවා. පෝර නිෂ්පාදන ක්‍රියාවලට ගිහිලා තියෙනවා. අපිට එහෙ පෝර ගේන්න බෑ. හැබැයි මෙහි ජෛව විද්‍යාත්මක පෝර ටික හදා ගන්න පුළුවන් අපිට. ඉතින් ඒකයි අපි කියන්නේ අද ආසියානු රටවල් ටික ගිහිලා තියෙනවා. යුරෝප් රටවල් ටික ගිහිලා තියෙනවා. අප්‍රිකන් රටවල් වල මේකට දැන් ලොකු ට්‍රෙන්ඩ් එකක් වෙලා ඇවිල්ලා තියෙනවා. අපි රට විතරක් ඇයි මේකට යන්නේ නැත්තේ? ඇයි මේකට යන්නේ නැත්තේ? අපිට යන්න පුළුවන්. මේක කරන්න පුළුවන් වැඩක්. අපේ රට තමා මේ කෘෂිකාර්මයන්තයට හොඳම පොළව තියෙන රට. අපේ හැමදෙරනේ අවුරුද්දකට වැසි 4ක් වහින රටක් අපේ රට. එහෙව් රටකයි අපේ කෘෂිකාර්මාන්තයට හරිතන දීලා නැත්තේ. එහෙව් රටකයි අපි තාමත් සම්පෝෂිත ආර්ථිකමයකට ගමන් නොකරමින් ඉන්නේ. ඒ හින්දායි අපි මිහිකත වැඩසටහන වෙන් කරගන්නේ නැවත වතාවක් අපි ගැන හොයවිය යුතු නිසා. නැවත වතාවක් අපි අපේ ගොවිකමේ උරුමය හොයාගෙන ආ යුතු නිසා. මිහිකතේ උරුමය හොයාගෙන ආ යුතු නිසා. අද දවසේ අපි කතා කළේ වස විසින් තොර ගොවිතැනක් සහ වස විසින් තොර ආහාර රටාවකට අපි කොහොමද පාර කපා ගන්න කියන මේ දිශානති ඔස්සේ අවසාන වශයෙන් අපේ වැඩසටහන නිමා කරන්නට මත්තෙන් මේ වැඩසටහනේ නිමාවට අපේ හැමදෙර ඔබ වහන්සේට ඇති අවසාන වශයෙන් සාරාංශගත කරමින් යම් පණිවිඩයක් දෙන්න සමාජයටම. මට පණිවිඩයක් දෙන්න තියෙන්නේ අපට මේ තවදුරටත් රසායනික ගොවිතැනත් එක්ක මේ රටේ යන්න බෑ. ගොවි කලාපේ ලක්ෂයට වඩා වග්ගොඩ රෝගීන් ඉන්නවා. මම ඒක අත්දැකීමක් කියන්නම්. මට මතකයි පොළොන්නරු රෝහලේදී මම එක සිද්ධියකට ගියා. තාත්තා නැති වෙලා සතිය අම්ම නැතුණ වග්ගොඩ රෝගීන්ට. එහෙම් පිටින් වතුර බොන්නේ කුසල රසායනික එකතු වෙච්ච වතුර බීලා ෆිල්ටර් එක කරත් ඒක හරියන්නේ නැහැ. වග්ගොඩ රෝගීන් බවට පත් වෙලා තිනවා. ඒ වග්ගොඩ රෝගීන් හැදිච්ච මිනිස්සෙට මහත්යෝ ලේ පිරිසුදු කරන්න රුපියල් 25000ක් යනවා සතියලා ලේ පිරිසුදු කරන මැෂින් එක හයි කරගන්න ගියා. අද ඒ වගේ ලක්ෂයක් පොළොන්නරු දිස්ත්‍රික්කේ ඉන්නවා වග්ගොඩ රෝගී. ගොවි කලාපේ ලක්ෂයක් ඉන්නවා. හැමදාම එක්කෙනෙක් දෙන්නේ ගෙවල් 5ක් ගත්තාම ගෙවල් 3-4කින් එක්කෙනෙක් මී යනවා. අද පිළිකා රෝගීන් වැඩි හරියක්ම තියෙන්නේ මේ තියෙන කුෂි රසායනික ද්‍රව්‍ය කාලා ඒ හැදිච්ච මේ වස කාලා හැදිච්ච පිළිකා. අද වග්ගොඩ රෝගී. අද මේ තියෙන ප්‍රතිශක්තිකරණයගේ නැතිවීම. අද සීනි තත්ත්වයන්. සීනි කියන්නේ මේ සීනි කාපු නිසා නෙවෙයි වහ කාපු නිසා. ඒතර මේ පින ප්‍රෙෂර් තත්ත්වයන්. මේ සියලුම බෝන වන රෝගවල ප්‍රධාන හේතුව තමයි මේ වහ කාපු තත්ත්වය. අද අපේ රටේ හැම මරණ 3-4කින් එකක් තමයි මේ වස කාලා මැරෙන්නේ.
ඒ වසකාපු නිසා තමයි මාරගම් පිරිකාර වලට ගියාම ඇතුළත තියෙන තත්ත්ව පිළිබඳ හොඳම උදාහරණ තියෙනවා. අපේ පාලකයෝ කල්පනා කරනවා නම් මේ වක්ගඩු රෝගයට හොඳම එක හොස්පිටල් එකක් දාන එක කියලා. වක්ගඩු රෝගයට අදාළ කරන උත්තරයක් හොයන්නේ නැතුව ඒක නෙමෙයි උත්තරේ. රෝහලක් දාන එක හොඳයි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක මූල බීජ නසන්න වෙනවා. ඒ මූල බීජයට තමයි අද රටේ ගොඩාක් කතා කරන පොල් තෙල් වල වස ගැන කතා කරනවා. අපි බලන්න මහත්තයෝ අල වර්ග කොච්චර අපේ රටේ තියෙද? 130 ගානක් අල වර්ග තියෙන රටක්. අපි කන්නේ අර්ථාපල විතරයි. වහ ගහලා වහයේක වහවල බස්සලා කියන එකෙන් ඒකේ තෙල් දාලා කනෝ, කිරට කනෝ, බෙදලා කනෝ, ඒක ටෙම්පරාදු කරලා කනෝ මොන විදිහට කනවද කියලා අපි දන්නේ නැහැ. බත් එක හොඳ හාල් එකක් ගත්තත් බත් එක පුච්චගෙන තෙල් දාන වහ කන්නේ. එහෙන් පිටින් ගත්තාම පස්සේ පරිප්පු තමයි ප්‍රධාන ආහාර වෙලා තියෙන්නේ. අපිට වහ නැති එළවලු ටිකක් කන්න, පලා ටිකක් කන්න, උදේට කැඳ ටිකක් බීලා නිරෝගී මිනිහෙක් හැදෙන්න. අපි මේ අර හැදිච්ච අර සිංහල බෞද්ධ කරුණා මෛත්‍රිය සහිත සමාජ ක්‍රමයක් ඇතුලේ අර නිරෝගී මිනිහෙක් හැදෙනවා. ඒ ක්‍රමේ නැති වෙලා තිනවා. ඒ නිසා අපිට මේ தත්ත්වය වෙනස් කරන්න වෙනවා. මේක අමුමමු COVID-19 එකට වඩා බරපතල අමුමමු විශාලා මහනුවරක් වෙනවා. තවදුරටත් අවුරුදු 10ක් මේ විදිහට ගියොත් මේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදලා මේ තියෙන රසායනික ද්‍රව්‍ය යොදලා අපිට ළමේ මේ කියන්නේ ආයු කාලය අඩු වෙලා තියෙනවා. එතකොට ළමයින්ගේ මතක ශක්තිය නැති වෙලා තියෙනවා. පේන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේ හැම එකටම රිපෝට් තියෙනවා. වෛද්‍ය රිපෝට් තියෙනවා වහ නිසා කියලා. ඇඟේ ලේ ගත්තාම ලේ වල වස. ඉතින් ඒ තත්ත්වයක් රටක් ඇතුළේ හැදිලා තියෙන මහ ජනතාවක් යට රට ඇතුළේ ඉස්සරහට යන්න බෑ. ඒ නිසා හැමෝටම කරුණාව දක්වන, මෛත්‍රිය දක්වන ගොවි තැනකට අපි යා යුතුයි කියලා අපේ අදහස. අපි යා යුත්තේ අපේ ගොවිතැන හොයාගෙන. අපි වසත් එක්කද අපේ ජීවිත ඉදිරියට ගෙනියන්නේ වසෙන් තොරව අපි අපේ ජීවන රටාව හදාගන්නවද? මේ ගැන ඔබට හිතන්නට ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ඔබ මතක් කරන්න. ඔබට කොතරම් දුර පයින් ඇවිදගෙන යන්න පුළුවන්ද හතේ නොවැටේ කියලා. ඔබ ලෙඩෙක් වෙලාද කියලා. ඔබේ වෛද්‍ය වාර්තා ටික ඔබ නැවත අතට ගන්න. ඒ වෛද්‍ය වාර්තාවල ඔබට අධික රුධිර පීඩනය ඇති. ඔබට සීනි ඇති. ඔබට කොලෙස්ටරෝල් ඇති. මේ හැමදේම පිටිපස්සේ අපේ හාමුදුරුවෝ කියනවා වගේම හැංගිලා තියෙන්නේ අපිට අහිමි වෙච්ච අපේ ආහාර රටාව, අපේ ගොවිතැන. ඒකින්ද අපි නැවත අපේ ගොවිතැන හොයාගෙන යමු. අද දවසේ මිහිකත වැඩසටහනෙන් අපි කතා කළේ වස විසින් තොර ගොවිතැන පිළිබඳව. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම සම්පත්දායකත්වය ලබා දෙමින් සුවිශාල අදහස් රාශියක් ඔබ වෙනුවෙන් බෙදා හදා ගන්නට අපේ ගෞරවනීය ආරාධනෙන් මේ ස්ථානට වැඩම කළා වූ සුරකම ශ්‍රී ලංකා පදනමේ ගරු සභාපති අවසරයි පායංගල ආනන්ද සගර අපේ නායක හමුදුරන් වහන්සේට පාද අභිවන්දනයෙන් යුතුව සාදු නද මැද ස්තුති වන්දනවා අපේ හමුදුරනේ බෙහෙවින්ම පින් ඔබ වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි ශාසනික සහ ආගමික සමාජීය මෙහෙවරේ දෙන්නට ඔබ වහන්සේට දීර්ඝායු සම්පන්නිය ලැබෙවයි. නැවත නැවතත් සාදු නද මැද සාදු 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 අපි ප්‍රාර්ථනා කරනවා. අපි හම්බෙමු මිහිකත තවත් වැඩසටහනකින්. මේ වගේම විශේෂයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ රට තුල අපේ උරුමය හොයාගෙන යන්න. එතනින් හම්බ වෙන තෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. ආයුබෝවන්.